හරිද? අනිවාර්යෙන් පරිපතයක් හදදී ස්විච් එකක් තියෙන්න ඕන. ස්විච් එක තියෙන්නේ නැති වුනහම හරිද? පරීක්ෂණය අසාර්ථකයි. හේතුව කාබන් කූරු ගිල්වන මොහොතේ ඉඳන් මෙයා මොකද කරන්නේ? කරන්ට් එක යවනවා. මේ මොහොතේ ඉඳන් කරන්ට්. එතකොට අපිට අර ඇමීටරයේ කටු උත්ක්‍රමණය අපිට හරියට නිරීක්ෂණය කරන්න බෑ. හැබැයි ඊට වඩා පැහැදිලි හරි කාබන් කූරු දෙක දාලා පස්සේ ස්විච් එක ඔන් කරපුවාම එතකොට පැහැදිලිව අපිට හොයාගන්න පුළුවන් මේක හරහා කරන්ට් එක යනවා කියන කතන්දරේ. හරි ඔය ස්විච් එක නැතික තමයි ඔය රූපේ තියෙන එකම අඩුපාඩුව. හරිද? ඔයාලා රූපේ ඒ අඩුපාඩු හදන්න බැටරිය තියෙන පැත්තට අනිත් පැත්තට ස්විච් එකක් සෙට් කරන්න. කොයි පැත්තට සෙට් කරලා තවුලන්නේ නැහැ. ස්විච් එකක් සෙට් කරලා තියෙනොත් සර්කිට් එක කම්ප්ලීට් වෙන්නේ. හරිද? හොඳයි. දැන් නිරීක්ෂණ ලියන්න ඕන. නිරීක්ෂණ ඔග්ගත කරන පෙළ පොතේ තියෙන විදිහටම හරි පෙළ පොත ඔයාලට තියෙනවා කොටස් දෙකකට බෙදලා 10 එක වගුව. හරි? උත්ක්‍රමණයක් දක්වන්නේ මොනාගේද? උත්ක්‍රමණයක් නොදක්වන්නේ මොනාගේද? හරිද? ඔයාලට තාම ඒවා අඳුර ගන්න බෑ ළමයි. හරි අයනික සංයෝග වලින් කියලා කියන්න දන්නවා වුණාට තාම අයනික සංයෝග අඳුර ගන්න දන්නවද? නෑනේ. ඒ නිසා ඔයාලට මොනාගෙද කියලා කියදෙන්නේ. ඔයාලට දුන්නොත් එහෙම මොනවාද? මම දෙනවා ඔයාලට කෙලින්ම මොනවාද? සබන්දියර. සබන්දියර දීලා මං අහනවා සබන්දියර විද්‍යුත් විච්ඡේදයක්ද කියන්න පුළුවන්ද? විද්‍යුත් විච්ඡේදයක්ද කියලා කියන්න දන්නේ නෑ. එක්ක ඔයාලා පරීක්ෂණය කරන්න ඕන. නැත්තම් කවුරු හරි කියන්න ඕන මේක අයනිකද නැද්ද කියලා. ඒකට තමයි ඔයාලට කියන්න පුළුවන්. අයනික සංයෝගයක් කියපුවාම කියන්න පුළුවන්. හරි එහෙනම් මෙයා ජලයේදී වුණා විදුලි සන්නයනය කරනවා. නැත්තම් විදුලි සන්නයනය කරන්නේ නැහැ. හරිද? අයනික සංයෝගයක් නෙවෙයි නා. හරි? එතකොට අන්න ඔහොම ඒ හින්දා ඔයාලට ඒ ටික මතක තියාගන්න වෙනවා මේ පන්තියේදී. හරි 11ට ගිහම හොයාගන්න පුළුවන් ඔයාලට. හරි? හැමෝම එඳ ගන්න නිරීක්ෂණ කියලා දාලා මෙන්න මේ වගුව 11 වගුව. හරි හරි. හැමෝම එන්දද? හංසමාල් එන්දද හංසමාල්? අදිනවා සර්. හරි අඳින්න ඉක්වෙන්න. හරි දැන් ඇති නේද වෙලාව? හරි. ලියන්න නිගමනය. නිරීක්ෂණයෙන් පස්සේ ලියන්න නිගමනය. නිගමනය. හරි. ලියන්න නිගමනය කියලා ලියන්නකො මෙන්න මේ විදිහට. විද්‍යුත් විච්ඡේදය කියලා ලියලා මොනවාද විද්‍යුත් විච්ඡේදය අපිට හම්බුණ කියලා ලියන්න ඕක ඇතුලේ. අපිට හම්බෙන විද්‍යුත් විච්ඡේදය මොනවාද කියලා ලියන්න. ඉක්මනට. පස්සේ පැහැදිලි කිරීම කරමු. හරි. මොනවාද විද්‍යුත් විච්ඡේදය තුන අපිට උතන හම්බෙන?
ද්‍රාවණය කෘත ජලය හරි. කියන්න කවුරු හරි මතක් කෙනෙක් කියන්නේ මොනවාද ආම්ලීකృత ජලය කියලා කියන්නේ? අම්ලයක් දිය කරලා තියෙන ජලය. ආම්ලීකృత ජලය. හරි. කියන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය 3 වෙනම සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය 2 වෙනම. පස්සේ විස්තරේ ලියමු. ගයනී තේරෙනව නේද ගයනී? විද්‍යුත් අවිච්ඡේද්‍ය සහ විච්ඡේද්‍ය ලියන්නේ කොහොමද? ලීවස හරි. යටින් ලියන්න මෙන්න මේ විදිහට යම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් තුලින් යටින් විස්තරයක් අපි මේ ලියන්න යන්නේ යම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් තුලින් යම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් තුලින් විදුලිය ගමන් කිරීමට නම් විදුලිය ගමන් කිරීමට නම් යම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් තුලින් විදුලිය ගමන් කිරීමට නම් හරි එය තුල මොනක් තියෙන්න ඕන මොනක් තියෙන්න ඕන විදුලිය ගමන් කරන්න මොකක්ද තියෙන්න ඕන ඒ තුල ඉලෙක්ට්‍රෝන නෑ නෑ අයනික මොනක් තියෙන්න ඕන අයනික අයන හරි නිදහසේ අයන තිබිලත් හරියන්නේ යාට මොකද වෙන්න ඕන නිදහසේ චලනය වෙන්න පුළුවන් අයන වෙන්න ඕන හරි නැත්තම් බෑ හරි කියන්න ගමන් කිරීම මොකද්ද අපි ලිව්වේ යම් ද්‍රවයක් තුලින් විදුලිය ගමන් කිරීමක් නම්ද මොකද්ද ලිව්වේ ඔව් ගමන් කිරීමක් නම් එය තුල හරි නිදහසේ චලනය විය හැකි නිදහසේ චලනය විය හැකි අයන පැවතිය යුතුය නිදහසේ චලනය විය හැකි අයන පැවතිය යුතුය හරිද පැවතිය යුතුය හරි ඊට පස්සේ ලියන්න ඒකටම නෙමෙයි වෙනම ලියන්න වෙනම තලවකට දාන්න කමන්නේ හරි ලියන්න විද්‍යුතය සන්නයනය කරනුයේ අයනික සංයෝග පමණි අයනික සංයෝග පමණි අයනික සංයෝග පමණි අයනික සංයෝග පමණි අයනික සංයෝග යනු ඒකටම ලියන්න අයනික සංයෝග යනු ධන සහ ඍණ අයන වලින් ධන සහ ඍණ අයන වලින් අයනික සංඥාන තුල
අපෝ කියන්නේ විහඟ ආයනික සන්නයන තුලය ඊට පස්සේ තුලය අයනික සංයෝග යනු ධන සහ ඍණ අයන වලින් ධන සහ ඍණ අයන වලින් ඍණ කියලා ලියන්නේ මෙහෙම හරි මට මතකයි ඔය පන්ති ළමෙක් ඉන්නවා ඍණ කියලා ලියනවා ඔහොම ධන සහ ඍණ අයන වලින් සෑදුණු සංයෝග වේ සෑදුණු සංයෝග වේ සෑදුණු සංයෝග වේ හරි ඊට පස්සේ ලියන්න ඒකටම ලියන්න අයනික සංයෝග කමාවක් දාලා රෝම ඉලක්කම් 1 ජලීය ද්‍රාවණයක් වූ විට විදුලිය සන්නයනය කරයි හරි ඒක යටින් අපි ඒකේ විස්තරය ලියලු මේ රෝම ඉලක්කම් 1 යටින් හරි රෝම ඉලක්කම් 1 යටින් විස්තරය ලියන්න මෙන්න මේ විදිහට ජලීය ද්‍රාවණයක් යනු අයනික සංයෝගයක් ජලයේ දිය කර සාදාගත් සංයෝගයකි ආයනික සංයෝගයක් එතනින් යන මොකද්ද කිව්වේ? ජලීය ද්‍රාවණයක් යනු අයනික සංයෝගයක් ජලයේ දිය කර සාදාගත් සංයෝගයකි හරි සංයෝගයකි හරිද හරි ඒකටම ලියන්න මෙහි නිදහසේ චලනය විය හැකි ධන සහ ඍණ අයන මොකද්ද සර්? මෙහි නිදහසේ චලනය විය හැකි මාව ඇහෙන්නේ නැද්ද ඔයාලට? අපහැදිලි වෙනවද? මෙහි නිදහසේ චලනය විය හැකි ධන සහ ඍණ අයන පවතින නිසා
විදුලිය සන්නයනය කළ හැක. විදුලිය සන්නයනය කළ හැක. මාව ඇහෙන්නේ නැද්ද? නැත්නම් මම කියවනවා වේගෙ වැඩිද නෝට් එක? හරි. උදාහරණ කියලා දාලා ලියා ගන්න. ලුණු ද්‍රාවණය. ලුණු ද්‍රාවණය. වරහන් ලියන්න සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක රූපය ඇඳ ගන්න. sodium chloride. සර් රූපය ඇඳ ගන්නත් නේද? ඔව්. ඇඳ ගන්න ඉක්මනට. හරි සර්. හරි. ඊට පස්සේ ලියන්න රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 ලියන්න. ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි. ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි. හරි. ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි. ඒක යටතේ ලියන්න. ඝන අවස්ථාවේදීත් ඒකටම සර් නෑ යට ඒක යටතේ ඒක විස්තර කිරීම. හරි ලියන්න. ඝන අවස්ථාවේදීත් ධන සහ ඍණ අයන පැවතුනද ධන සහ ඍණ අයන පැවතුනද එම අයනවලට නිදහසේ චලනය වීමට නොහැකි නිසා විදුලිය සන්නයනය නොකරයි. යන උදාහරණ
ඝන සෝඩියම් ක්ලෝරයිඩ්. ඝන සෝඩියම් ක්ලෝරයිඩ්. NaCl කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා දන්නේ නැත්නම් ලියා ගන්න වරහන් ඇතුලේ ඈ. එන්නේ ලුණු. ඝන සෝඩියම් ක්ලෝරයිඩ්. හරි ලුණු කැටේ ගත්තාම මෙහෙම පේන්නේ නැහැ අපිට ඒ වුණාට අපි අර තේරුම් ගන්න ඕන නිසා මෙහෙම අඳිනවා හරි ඕම් පේන්නේ නැහැ නේ සෝඩියම් දාන තියෙනවා ක්ලෝරින් රින තියෙන එහෙම පේන්නේ නැහැ චූටිනේ හරි අඳ ගන්න මේක ඉක්මන් මේක අඳ ගන්න ඉක්මන් තියෙන සෝඩියම් දාන ක්ලෝරින් රින සෝඩියම් දාන ක්ලෝරින් රින සෝඩියම් දාන එහෙම හරි එන්දද හැමෝම ඔව් සර්. අනිත් අය තිමාෂා එන්දද තිමාෂා නෑ ඉක්මන් කරලා අඳින්න හරි ලියන්න ඊළඟ රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 ලියන්න ජලීය ද්‍රාවණ sorry ජලීය ද්‍රාවණ නෙමෙයි ඒක කපන්නකෝ ජලීය ද්‍රාවණ කියලා ලියපෙ අයනික සංයෝග රෝම ඉලක්කම් 3 අර කපලා ලියන්න අයනික සංයෝග විලීන අවස්ථාවේදී අයනික සංයෝග විලීන අවස්ථාවේදී අයනික සංයෝග විලීන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරයි හරිද විදුලිය සන්නයනය කරයි හරි ලියන්න අයනික සංයෝගයක ඒ යටතේ විස්තර කිරීම අයනික සංයෝගයක විලීන අවස්ථාව යනු අයනික සංයෝගයක විලීන අවස්ථාව යනු එය තදින් රත් කර ඒක මොකද්ද සර් එතනින් අයනික සංයෝගයක විලීන අවස්ථාව අයනික සංයෝගයක විලීන අවස්ථාව යනු එය තදින් රත් කර
එය තදින් රත් කර ද්‍රවයක් බවට පත් කළ අවස්ථාවයි. ද්‍රවයක් බවට පත් කළ අවස්ථාවයි. හරි ඒකටම ලියන්න. එම අවස්ථාවේදීද නිදහසේ චලනය විය හැකි අයන පවතින නිසා. නිදහසේ චලනය විය හැකි අයන පවතින නිසා. විදුලිය සන්නයනය කරයි. විය හැකි අයන මොකද? පවතින නිසා. චලනය විය හැකි අයන පවතින නිසා. විදුලිය සන්නයනය කරයි. හරි මේකත් ඇඳග. දැන් මොකද වෙන්නේ? ලුණු කැටය දිය වෙලා. ඒකට මොකද වෙන්නේ? දැන් ආයේ තියනා මේකේ චලනය වෙන්න පුළුවන් ධන සහ ඍණ අයන. ඒ හින්දා මෙයා විදුලිය සන්නයනය කරනවා. හරි ඇන්දා. හොඳයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මොනවා ගැනද? හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ විද්‍යුත් විච්ඡේදනය නිසා, ඒ කියන්නේ ද්‍රාවණයක් තුලින් විද්‍යුතයක් ගමන් කිරීම නිසා සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. හරි. ඒක අපි දැනගන්න අපි බලමු පොඩි වීඩියෝ එකක්. හරි. ඔමින් තප්පරයක්. හරි ඔන්න එතකොට කොපර් සල්ෆේට් තියෙනවා මොකද වෙන්නේ කියලා බලන්න. Electrolysis of copper sulfate. මේ විද්‍යුතය දාපුවා. හරි. කරන්ට් එකක් දුන්නා.
copper sulfate. Here is what we need for electrolysis. We have our positive terminal here connected up to a graphite electrode. This is connected through the bulb in just so we can see it working. We've got our beaker of copper sulfate and then we just pop that in there, turn it all on and watch it go. So I have my 2 electrodes in my copper sulfate. You can see that it's not touching. I'm just going to turn it on. And you'll see that the bulb has come on, indicating to us that the circuit is now complete. If I just take these out of the copper sulfate solution, you'll see that the bulb goes out and then back in. You can see the bulb goes on, showing that putting the electrodes into the solution completes the circuit. Now we can just watch what happens. So you can see here on the positive electrode that we have bubbles coming off, and what I'm just going to do, as the example suggests, is test this with a bit of moist litmus paper to see what happens. So, blue litmus paper, moist blue litmus paper is the test for chlorine, and considering that we are testing copper sulfate here, I'm not entirely sure why the exam board wants me to test the oxygen gas that is coming off to see if it's chlorine, because it's clearly not. So we can see that the copper sulfate is still blue, the litmus paper is still blue, indicating that no chlorine has been produced, which is exactly what you would expect from copper sulfate solution. So I'd like to thank the exam board for making me do that. So it's been going for a while now, and I'm just going to lift this up, and hopefully you can see on the negative electrode, which is this one here, that we have some lovely copper being formed on there. Lovely copper being formed on there. Electrode, which is this one here, that we have some lovely copper being formed on there. No chlorine has been produced, which is exactly what you would expect from copper sulfate solution. So I'd like to thank the exam board for making me do that. So it's been going for a while now, and I'm just going to lift this up, and hopefully you can see on the negative. When we have the electrolysis of copper. හරිද දැන් බලන්න ඔයාලා මේ බලපු විදිහට ඔයාලා දැක්ක විදිහට මට කියන්න ඒක ඇතුලේ මොකද වුනේ මොනවාද මොන වගේ වෙනස්කම්ද වෙලා වුනේ ඒක ඇතුලේ ඒ තිබ්බ කොපර් සල්ෆේට් ද්‍රාවණය ඇතුලේ මොන වගේ වෙනස්කම්ද ඔයාලා දැක්කේ මොකුත් දැක්කේ නැද්ද වීඩියෝ එක පේන්නට දැන් නැද්ද කාබන් කුර ඔව් කාබන් කුර දිය වුණා කාබන් කුර දිය වුණා වගේ වුණා හරි තව කාබන් කුර දිය වුණේ නැහැ ඔයාලට පේන විදිහට හරි තව මොකද උනේ හරි බලන්න කාබන් කුර වෙන පාටක් වුණා හරි බලන්න මෙන්න මෙතනදී හරි ඔයාලට පේනවද මේ එක ඉලෙක්ට්‍රෝඩයක් උඩ මොනවාද මේ වායු බුබුලු තියෙනවා පේනවද වායු බුබුලු තියෙනවා මෙතන මේ තියෙන්නේ මෙතන මේ බබල් තියෙන්නේ ඒ වායු බුබුලු තියෙනවා හරි ඔන්න ඊට පස්සේ දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් කාබන් ඉලෙක්ට්‍රෝඩයක් කළු පාටයිනේ මේ මොකද වෙලා තියෙන්නේ මේක උඩ මොන පාටද වෙලා තියෙන්නේ මේක දුඹුරු පාටක් වෙනවා හරි මොකද මේ වෙන්නේ මේ දුඹුරු පාට වෙනවා කියලා කියන්නේ මේ කොපර් සල්ෆේට් කොපර් කියලා කියන්නේ මොනවටද අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී තඹ වලට හරි කොපර් කියලා කියන්නේ මොනවටද අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී තඹ වලට එතකොට හරි මේ කොපර් සල්ෆේට් කියන ද්‍රාවණය කියලා කියන්නේ තඹ ආශ්‍රිත ද්‍රාවණයක් හරි කරන්ට් එකේ આવපුවාම මේකේ දිය වෙලා තිබ්බ කොපර් මේ ද්‍රාවණයේ තියෙන කොපර් ඝන වෙලා මේකේ මත තැම්පත් වෙලා තියෙනවා. හරි ඒක තමයි මේක මේ පාට වෙලා තියෙන්නේ. සහ මෙතනින් වායු බුබුලු පිට වෙන්නේ හරි මේකේ වායු බුබුලු පිට වෙන්නේ මේකේ ඇතුලේ යම් වායුවක් නිපද වෙන නිසා. හරිද? එතකොට ඔය සංසිද්ධි දිහා බලලා අපිට කියන්න පුළුවන් මේක ඇතුලේ මොනවා හරි දෙයක් වෙනවා. හරි මේක ඇතුලේ මොකද වෙන්නේ මොනවා හරි දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. හරි බලන්න
ඔය අපි ගත්ත කොපර් සල්ෆේට් ද්‍රාවණය මෙහෙම අපි කරන්ට් එක දීලා තිබ්බහම අනිත් පැත්තටම දින්නම් ඔයාලා දැක්ක විදිහට. හරි. එකක් මත මොකද වෙන්නේ? වායු බුබුලු පිට වෙනවා. ඒ කියන්නේ මේක තුල මොකද වෙලා තියෙන්නේ? වායුවක් නිපද වෙලා තියෙනවා. හරි. ආයේ මේක ඇතුලේ තිබ්බ කොපර් සල්ෆේට් මෙහෙම ලියන්න මම CuSO4 කියලා. Cu කියන තැනක් යන තමයි කොපර්. හරි. මේ කොපර් සල්ෆේට් විදියට තිබ්බ කෙනාගෙන් කොපර් විතරක් වෙන් වෙලා මේකේ මත තැවරිලා තියෙනවා. කොපර් විතරක් වෙන් වෙලා තඹ විතරක් වෙන් වෙලා තැවරිලා තියෙනවා. හරි. මේව දිහා බලලා හරි තව මේක නිල් පාට අඩු වෙනවා. මේ කොපර් සල්ෆේට් වල නිල් පාට අඩු වෙනවා. මේ දේවල් තුන දිහා බලලා ඔයාලට කියන්න බැයිද? හරිද? මේක ඇතුළට කරන්ට් එකක් ගියපුවාම මේක ඇතුලේ මොනවා වෙනවා කියලාද? මේක ඇතුලේ මොනවාද වෙන්නේ? කරන්ට් එකක් ගියපුවාම අලුතෙන් වායුවක් නිපද වෙනවා නම් මෙතන තිබ්බ කොපර් සල්ෆේට් තඹ වලට හැරෙනවා නම් මෙතන මොකද වෙන්නේ? මෙතන මේක ඇතුලේ සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියාවක්. හරිද? මේකට කරන්ට් එක දුන්නාම මේක ඇතුලේ සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ රසායනික ප්‍රතික්‍රියාව නිසා තමයි මේ වායුවක් හිතිලා නිපද වෙන්නේ. ඒ රසායනික ප්‍රතික්‍රියාව නිසා තමයි කොපර් සල්ෆේට් වලින් කොපර් වෙන් වෙලා තඹ කොපර් විදිහට හැදිලා තැම්පත් වෙන්නේ. හරි. ඊට පස්සේ නිල් පාට අඩු වෙන්නේ අන්න එහෙම රසායනික ප්‍රතික්‍රියාවන් නිසා. හරිද? එතකොට අදින් පන්ති අවසාන වෙනවනේ. හෙට රෑ ඊළඟ කොටසට අපි එන්න ඕන හෙට හරියට 6:00ට. හරිද? හෙට 6:00ට එන්න ඕන. මේකේ link එක මම group එකට දාන්න. ඒක බලලා තව අධ්‍යයනය කරලා හරිද? එන්න